අපි එකටම තිරුවන් නමස්කාර කරමු. නමස්කාර වේවා බුදුරුවන්ට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපේ වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං උපාසකානං ධම්ම කතිකානං යදිදං චිත්තෝ ගහපති මච්චිකා සම්නිකෝ කියලා වදාලා. ඒ අර්ථය තමයි, පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ උපාසකයන් ඉන්නවා ධර්ම කතික. ඒ කිව්වේ ධර්මය දේශනා කරන්ට දක්ෂ, ධර්ම සාකච්ඡා කරන්ට දක්ෂ, ධර්ම කතාව කරන උපාසකයෝ ඉන්නවා. ඒ උපාසකයන් අතර, ධර්ම කතික උපාසකයන් අතර අග්‍ර වෙනවා මහණෙනි මච්චිකාසණ්ඩ ගමේ ඉන්න චිත්ත කියන ගෘහපතිතුමා. චිත්ත කියන ගෘහපතිතුමා, උපාසකතුමා තමයි ධර්ම කතික භික්ෂු, ධර්ම කතික උපාසකයන් අතර අග්‍ර. බුදුරජාණන් වහන්සේ තවත් දවසක වදාලා උපාසක දරුවෙකුට මිම්මක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ චිත්ත ගෘහපති වගේ වෙන්න කියලා. හත්තාලවක උග්ග වගේ වෙන්න කියලා. චිත්ත ගෘහපතිතුමා අනාගාමී උපාසකතුමෙක්. චිත්ත ගෘහපතිතුමා නැවත කාම ලෝකේ උපදින්නේ නැති කෙනෙක්. චිත්ත ගෘහපතිතුමා උපාසකයන්ගේ මිම්ම, උපාසකත්වයේ යන්න පුළුවන් කෙලවරටම චිත්ත ගෘහපතිතුමා ගියා. තමාගේ අර්ථය සලසගත්තා. තමාට අර්ථය සලසගත්තා. ධර්ම කතිකයි. අන් අයටත් යහපත පිණිස කටයුතු කරනවා. ඒ නිසා චිත්ත ගෘහපතිතුමා ශ්‍රේෂ්ඨතම උපාසකතුමෙක්. මේ බුදු සසුනේ සිව්වණක් පිරිසේ උපාසක පිරිසට අයිති. ඒ චිත්ත ගෘහපතිතුමත් වයසට ගියා. චිත්ත ගෘහපතිතුමත් ලෙඩ වුණා. චිත්ත ගෘහපතිතුමත් මරණාසන්න වුණා. එහෙනම් අපිත් ඔබත් ලෙඩ වෙනවා, වයසට යනවා, මරණාසන්න වෙනවා. අද අපි ඉගෙන ගන්නේ මරණාසන්න වුණ
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසකෙක් ඒ මරණයට අභියෝග කළ විදිය. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ළඟදී ලස්සන පොතක් ලිව්වා. ඒ ගැන ඔබ දන්නවා ඇති දැනටමත්. මරණයේ දිනපොත කියලා. මේ ඊටම ඈතක තමයි මුද්‍රණය කරලා දැන් අසපොලින් ගන්න තියෙනවා. මරණයේ දිනපොත කියන මේ පොත් වහන්සේගේ තා ගැඹුරු කරුණු සඳහන් වෙනවා. මරණයට පත්වීම සහ මරණයෙන් පසු ඉරණම ගැන. ඉතින් මේ චිත්තගෘහපතිතුමත් මරණාසන්න වුණා. මරණාසන්න උපාසකෙක් ඒ මරණයට අභියෝග කළ විදිය අහන්න ආස නැද්ද? අපි හැමෝම කැමති මේ බුද්ධ කාලේ උපාසකෙක්, අද කාලේ නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් දුන්න උපාසකෙක්, නිකං කෙනෙක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු, අනුමත කරපු උපාසකතුමෙක්. ගියපාර දහම් කවේ ධර්ම සාකච්ඡාවේදී එක පින්වතෙක් ඉල්ලා හිටියා ගිලාන සූත්‍රය දේශනාවට කරන්න බැයිද කියලා. මං කිව්වා ඒ වෙලාවේ ගිලාන සූත්‍ර ගොඩක් තියෙනවා කියලා. මේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ ඇතුළත් වෙන චිත්ත සංයුත්තේ චිත්ත ගෘහපතිතුමා මුල් වෙච්ච ඒ ගැන සඳහන් විස්තර ඇතුළත් දේශනා 10ක් පමණ තියෙනවා චිත්ත සංයුත්තේ. ඒ චිත්ත සංයුත්තේ ගිලාන සූත්‍රයයි අපි අද ඉගෙන ගන්නේ. චිත්ත ගෘහපතිතුමා ගිලන් වෙච්ච වෙලාවේ සිදුවීම, ඒ වෙලාවේ කතා වෙච්ච ධර්මය. තේන කෝපන සමයේන චිත්තෝ ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. එක් සමයේ චිත්ත ගෘහපතිතුමා ලෙඩ වුණා. කායික දුකටපත් වුණා. ගොඩාක් ගිලන් වුණා. දැඩිසේ ගිලන් වුණා. දැන් අද කාලේ පින්දහම් කරගෙන ඉන්න උපාසක අම්මා කෙනෙක්, උපාසක මහත්තයෙක් හොඳටම අසනීප වුණොත් සමහර විට ධර්මයේ පටල ගන්නවා. කියනවා අපේ මම මෙච්චර පින් කරලා තියෙනවා. මෙච්චර බෙහෙත් පූජා කරලා තියෙනවා. ගිලන් හාමුදුරුවන්ට උපස්ථාන කරලා තියෙනවා. ඇයි මට මේ වගේ ලෙඩක් උනේ කියලා අර තමන් කරගත්ත පිනුත් බාල කරගන්නවා. චිත්තගෘහපතිතුමත් ලෙඩ වුණා. කායික දුකටපත් වුණේ, මානසික දුකක් නෙමෙයි, කායික දුකක්. දැඩිසේ ගිලන් වුණා. අතකෝ සම්බහුලා ආරාම දේවතා වුණ බලන්න ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක්, මේ ගිහි ජීවිතය ගත කරපු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් ගිලන් වුණාට පස්සේ, මරණාසන්න වුණාට පස්සේ කවුද ලං වුණේ කියලා. සාමාන්‍යයෙන් අද කාලේ ගොඩාක් දෙනෙක් මරණාසන්න වෙනකොට ලං වෙන්නේ කවුද? ඔව්, ඥාති අමනුෂ්‍යෝ ටික අරක් ගන්නවා. ප්‍රේතයෝ අරක් ගන්නවා. කියනවා අන්න ආතමාවා, අන්න ආච්චි අම්මාවා, අන්න කිරි අම්මාවා, අන් ආච්චි ආවා, අන්න අතවනනවා මට එන්නලු. කෑ ගහනවා. අර ගති නිමිති පහළ වෙලා. එහෙම නැත්නම් එක එක නිමිති පෙන්නනවා. සුත වෙන අවස්ථාවේ අන්න සීයා කතා කරනවා. අන්න අපේ මැරිච්ච අම්මා පෙනී හිටියා. ඇයි ඒ ලෝකෙට ගන්න? ඔවුන් වට වෙනවා. නමුත් මරණාසන්න වෙලාවේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක උපාසකතුමෙක්ට වට කරගත්තේ කවුද? සම්බහුලා ආරාම දේවතා, වන දේවතා, රුක්ඛ දේවතා, ඕසදිහි තින වනස්පතිසු අධිවත්තා දේවතා. සංගම්ම සමාගම්ම චිත්තං ගහපතින් ඒතදෝතුං. උදව්වක් ඉල්ලුවා දෙවිවරු ඇවිල්ලා. චිත්ත ගෘහපතිතුමා කියනවා කවුද ආවේ? ආරාම වලට අධිග්‍රහිත දේවතාවරු, වනාන්තර වලට අධිග්‍රහිත දේවතාවරු, ගස් වලට අධිග්‍රහිත දේවතාවරු, ඖෂධ වෘක්ෂ වලට අධිග්‍රහිත දේවතාවරු, තල්පොල් ආදී තෘණ
කුලේ වෘක්ෂ වලට අධිග්‍රහිත දේවතාවරු වනස්පතිසු නුගබෝ ආදී වනාස්පති වෘක්ෂයන්ට මහා විශාල වෘක්ෂ රාජයන්ට අධිපති දෙවිවරු අධිග්‍රහිත දෙවිවරු අධිවත්තා අධිග්‍රහිත කියන වචනේ අධිවත්තා පාලියෙන් ඒ වාගේ අධිග්‍රහිතව ඉන්න විශේෂයෙන් වාසස්ථාන කරගෙන ඉන්නේ දෙවිවරු සංගම්ම සමාගම් එකතු වෙලා රැස් වෙලා චිත්ත ගෘහපතිට මෙසේ පැවසුවා. දැන් අද කාලේ අපි ගහක දෙවි කෙනෙක් ඉන්නවා ඇති කියලා කිව්වොත් මේ ගහ විශාලයි හරි ලස්සනයි මේකට නම් දෙවි කෙනෙක් ඇති කිව්වොත් සමහරු පිළිගන්නේ නැහැ. ඒවත් කතන්දර කියලා හිතන්නේ. නමුත් මේ බුද්ධ දේශනාවේ මේ සංයුක්ත නිකායේ මහා කස්සප මහරහතන් වහන්සේ ශිෂ්‍ය පරම්පරාවත් එක්ක දරාගෙන වැඩලා මේ සිංහල මහරහතන් වහන්සේලා ග්‍රන්ථාරූඪ කරපු මේ සංයුක්ත නිකාය සලායතන වර්ගයේ ගිලාන සූත්‍රය සඳහන් වෙන්නේ මේ රුක්ෂයන්ට අධිපති දෙවරු ඉන්නව අධිග්‍රහිත. ඒ නිසා ඔය වහා විශාල ගස්කොළන් දැන් සමහරට පාරවල් හදන්න කියලා විශාල බෝධි කපනවා. නිකමට හිතන්න බෞද්ධයෝනේ බෝධීන් වහන්සේලා වඳින්නේ අපේ පූජනීය වෘක්ෂයක් නේ. නිකමට හිතන්න අන්‍යාගමික කෙනෙක්ගේ පූජනීය වෘක්ෂයක් වුණා නම් බොදු එකපාරක් හදන්න කපයිද? කපන්න දෙන්නේ නැහැ. විරුද්ධ වෙනවා. අපේ ගානක්වත් නැහැ. සමහර තැන්වල ওই කඩුවල ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා අවිස්සාවේල්ල පැත්තට යනකොට එතන තියෙන වටරවුමට පාමුලට වෙන්න කැලණිගඟ පාමුල විශාල බෝධි වෘක්ෂයක් තිබ්බා. අවුරුදු 200ක් විතර පරණ ඇති. ඒ පාලම ලොක් කරන්න කියලා කැපුවා. ගොඩාක් තැන්වල අපිට ආරංචි වෙලා තියෙනවා ඒව කපන්න මුල් වෙච්ච අයගේ අතපය කැඩෙනවා. ඒ ගේන වාහන කැඩෙනවා. ගොඩාක් වෙලාවට බෞද්ධයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්‍යාගමික කෙනෙක් දාලා තමයි වැඩේ කරවන්නේ. ඒ ඉදිරිපත් වෙන අයටත් විශාල හානි වෙනවා. ඇයි ඒවට අධිග්‍රහිතව ඉන්න දෙවිවරු වේවා, අමනුෂ්‍යයෝ වේවා විශාල විදියට කිපෙනවා. කිපිලා ඒ පවුල් වලටම විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ කුටියක් හදන්න බුද්ධ කාලේ ගියපු එක භික්ෂුවක් විනේ ඒ ශික්ෂාපදේ ගස්කොලන් කපන්න එපා කියලා ශික්ෂාපදේ පනවන්න කලින් විශාල ගහක් අයින් කරන්න හදනකොට කුටිය හදන්නේ ඒ දෙවියා පෙනී ඉඳලා කිව්වානේ භික්ෂුව කපන්න එපා මේක මගේ විමානේ කරන්න දෙයක් නැහැ මෙතන තමයි හොඳම කියලා කැපුවා. අර දෙවියට මරන්න තරහ ආවා. මේ භික්ෂුව මරන්න ඕන කියලා. ඒ තරහ යටපත් කරගෙන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. ඒ විස්තරය තියෙනවා ධර්මයේ විනී. පේනවනේ මේ බුද්ධ දේශනාවල තියෙන ඒවා පිළිගන්නේ නැතුවහම වෙනස් පැති. ඉතින් මේ වනාන්තර වලට මේ වෘක්ෂ වලට ආරාම පළතුරු මල් වතු උයන් වතු වලට ඖෂධ වෘක්ෂ වලට මේ තල්පොල් ආදී වෘක්ෂ වලට වනස්පති වෘක්ෂ වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගොඩාක් පොළව වාසී දෙවිවරු. බුහුමට්ට කියලා කියන්නේ භූම්‍යස්ත භූමි වාසී දෙවිවරු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා කියලා පින් දෙන්නේ ගාථාවේ තියෙන්නේ. ආකාසට්ඨාච ආකාශයේ වසන බුම්මට්ඨා භූමියේ වසන දේවානාගා මහිද්దికා මහා එර්දිමත් දෙවිවරු වෙත්නම් නාගයෝ වෙත්නම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා පින් අනුමෝදන්ව මේ පින අනුමෝදන්ව චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං බොහෝ කලක් බුදු සසුන සුරකිත්වා. ඒ අපි පුණ්‍ය අනුමෝදනා ගාථා අර්ථ. චිරං රක්ඛන්තු බුද්ධ දේශනං බොහෝ කලක් බුද්ධ දේශනාව ආරක්ෂා කරත්වා. චිරං රක්ඛන්තු මං පරං බොහෝ කලක් මාවද අන් අයවද ආරක්ෂා කරත්වා කියලා දේවරුන්ට පින් දෙනවා. එතකොට මේ ගොඩාක් මිනිසුන්ට මේ මහ පොළොවේ වාසය කරන මිනිසුන්ට ගොඩක් සමීප ඒ පොළොව වාසී දෙවිවරු. චාතුම් මහා රාජිකේටම තමයි පොළොව වාසී දෙවිවරුත් අයිති කියලා විස්තර කරන ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. එතකොට මේ ඔක්කොම දෙවිවරු යටතේ ඉන්න චාතුම් මහා රාජිකේ ඉන්න
උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ දෙවියා, නැගෙනහිර දිශාවට අධිපති දතරාෂ්ට්‍ර දෙවිතුමා, දකුණට අධිපති විරූල්හ දෙවියා, ඊට පස්සේ බටහිරට අධිපති විරූපාක්ෂ දෙවිතුමා. ඔය කියන සිව් අරන් දෙවිවරු තමයි මේ දිශාවන්ට අධිපති. ඒ යටතේ තමයි ඉන්නේ ඉන්ද සෝම වරුණ බහරද්වාජ ප්‍රජාපති ආදී සෙන්පති දෙවිවරු 38ක්. ඒ යටතේ තමයි ඉන්නේ මේ වනාන්තර වලට, ගස් ගල් වලට, වෘක්ෂ පර්වත ආදියට, ජලාශ වලට, ඒ ජලාශ වලටත් අධිග්‍රහිත වෙන පොකුණු වලට මේ පොළොවාසී දෙවිවරු. ඒගොල්ලෝ අතර ඉන්න අය තමයි. ඒ අතර ඉන්නවා සුරත් ඉන්නවා, අසුරත් ඉන්නවා. දිව්‍යමය ස්වභාව තියෙන සත්පුරුෂ ගතිය ඇතියත් ඉන්නවා. අසුර ලක්ෂණ තියෙන රළු පරුෂ අයත් ඉන්නවා. ගොඩාක් අද පිදුම් ලබන්නේ අසුර ලක්ෂණ තියෙන අය. පොළොවාසීව. කීප දෙනෙක් ඉන්නවා පොළොවාසී දෙවිවරු. දැන් සමනල ගිරිහිස විමානී ඒ ලස්සන මල්වතු උයන්වතු වලට අධිග්‍රහිතව ඒ ඉහළ අහස විමාන හදාගෙන ඉන්නේ සුමන සමන් දිව්‍ය රාජයා. ප්‍රථම ලංකා ගමනේදීම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයේ පිහිටියා. උන්වහන්සේගේ ආයාචනයෙන්ුයි අපිට තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වැඩපු වෙලාවේ ශ්‍රී පාද පද්මය ලැබුණේ. ප්‍රථම අවස්ථාවේ කේශ ධාතුන් වහන්සේලා ලැබුණා. මහියංගනේ ප්‍රදේශේ සුමන සමන් දෙවියෝ ඒ ආයාචනය කරාට පස්සේ ශ්‍රී පාද පද්මයේ පිහිටපු සමනොල ගිරිහිස රත්නපුරේ ප්‍රදේශී පින්නතුන් නිතර සමන් දෙවියන්ට පින් දෙනවා. කැලණිගම් මිටියාව තියෙන සදහැවතුන් ඒ පින් අනුමෝදන් කරන සමන් දෙවියෝ තමයි ඒ භූමියස්ත දෙවියා මහා දිව්‍ය රාජ හැටියට ඉන්නේ. ඒ විදිහේ ඒවා බෞද්ධ සම්ප්‍රදායයටම අයිති දේවල්. 아무තු ඒවා නෙමෙයි. ඒවා බෞද්ධ සම්ප්‍රදායට ඇති කියන්නේ බෞද්ධයව හදපුවා නෙමෙයි. ලෝකේ තියෙන දේ. බෞද්ධ ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ විස්තර ඉගෙන ගන්න මිනිස්සු ඒවා විශ්වාස කළා. ඒවා ඇත්තටම තියෙන දේවල්. දැන් මේ දේශනාවෙත් තියෙන්නේ. ඒ දෙවිවරු ඔක්කොම මේ කතාව වෙන එකක්. ඒ දෙවිවරු ඇවිල්ලා දැන් අද කියන්නේ මිනිස්සු පින් දීලා චිරන් රැක්කන්ත මම පරන් කියනෝනේ. අපිවත් අනිත් අයවත් අනේ අපේ පවුලේ ආරක්ෂා කරන්න කියනවා. මෙතන බලන්න ශ්‍රේෂ්ඨ උපාසකතුමෙකුගෙන් දෙවිවරු කිව්වා ඇවිල්ලා පනිදෙහි ගහපති අනාගත මද්දහනං රාජා සංචක්කවත්තීති. පින්වත් ගෘහපතිතුමනි අනාගතේ සක්විති රජෙක් වෙන්න හිත පිහිටවන්න කියලා ඉල්ලා හිටිය ගෞරවයෙන්. සක්විති රජෙක් වෙන්න. එතකොට එහෙම කියද්දි චිත්ත ගෘහපතිතුමා ඒ ආරාම දෙවිවරුන්ට කිව්වා වන දෙවිවරුන්ට, රුක් දෙවිවරුන්ට, ඖෂධ දෙවිවරුන්ට, තෘණ දෙවිවරුන්ට, වනස්පති දෙවිවරුන්ට කිව්වා. හරි ලස්සන ධර්මයක්. සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙකුට කිව්වොත් එයා ටක් ගාලා අර Tamanට බැනපු පිරිසට එන්න කියයි. වරෙල්ලා දැන් දැක්කද? දෙවිවරු මගෙන් අහන උඹලා පිළිගත්තේ නෑ නේද? අර මාන්නේ මිස්මතු වෙනවා. හැබැයි චිත්ත ගෘහපතිතුමා සක්කාය දිට්ඨිය දුරු කළ උතුමෙක්, විචිකිච්ඡාව දුරු කළ උතුමෙක්, සීලබ්බත පරාමාස දුරු කළ උතුමෙක්, කාමරාගය දුරු කළ උතුමෙක්, පටිඝය දුරු කළ උතුමෙක්. එතුමාට තිබේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ඒ මාන කියන්නේ සියුම් මානයක්. සක්කාය දිට්ඨිය නෙමෙයි. එතකොට ඕරම් භාගයේ පහළට කාම ලෝකයට අදින සංයෝජන පහම සිඳලා දාලා හිටියේ. චිත්ත ගෘහපතිතුමා කියනවා ඒ නිසාම අර දෙවිවරුන්ට කියනවා තම්පි අනිත්තං ඒකත් අනිත්‍යයි. තම්පි අදුහං ඒකත් අස්ථිරයි. තම්පි පහය ගමනේ යන්ති ඒකත් අත්හැරලා යන්න වෙනවා. දැන් එතකොට චිත්ත ගෘහපතිතුමා මේ ගිලන්ව මේ කායික දුකින් පීඩාවටපත් වෙලා කායික දුක ශරීරයට දැනෙන වෙලාවේ ගොඩාක් ලෙඩ වෙලා ඉන්න වෙලාවේ දැන් ඥාති පිරිසත් වට කරන් ඉන්නවා. දරුමල්ලෝ ඥාති පිරිස. දැන් අනාගාමි වෙන්න කලින් දරුමල්ලෝ ඉන්නේ තිනේ. අනාගාමි වුණාට පස්සේනේ මේ ඒ කාමයන්ගෙන් වෙන්වන්නේ. එතකොට මම දන්නේ හරියටම දරුවෝ හිටියද කියලා. ඒකට ඥාති පිරිස වට වුණා.
ඥාතීන් යහළු හිත මිත්‍රාදීන් වට වෙලා හිටියේ. ඒ වට වෙලා ඉන්න අයට දැන් දෙවරු පේන්නේ නැහැ. දෙවරු කියපු ප්‍රකාශය ඇහුනෙත් නැහැ. ඉතින් අද කාලෙත් ප්‍රශ්නයකනේ සමහර සිල්වත් භික්ෂූන්ට සත්පුරුෂයන්ට දෙවරුන්ගේ සම්බන්ධතා ගොඩ නැගෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුව පිළිගන්නේ ඇයි? පේන්නේ නැති හින්දා. ඇහෙන්නේ නැති හින්දා කරන්න දෙයක් නැහැ. හැබැයි චිත්තග්‍රහපතිතුමා දෙවරු පෙවුණා ඇහුණා. ඒ දෙවරුන්ට චිත්තග්‍රහපතිතුමා කිව්වා සක්විති රජෙක් වෙන්න කියද්දී ඒකත් අනිත්‍යයි ඒකත් අස්තිරයි එකක් දාලා යන්න වෙනවා. ඥාති පිරිසට අනිත් වටේ ඉන්න අයට පේන්නේ දෙවිවරු පේන්නෙත් නැහැ හඬ ඇහුනෙත් නැහැ. හැබැයි චිත්තග්‍රහපති කියපු හඬ ඇහුණා. මොකද්ද? තම්පි අනිච්ඡං තම්පි අද්දුවං තම්පි පහ ගමනීය කියලා ඇහුණා. එතකොට ඒ ඥාති පිරිස හිතුවා මේ චිත්තග්‍රහපතිතුමාගේ සිහි විකල් වෙලා. ඒ ලේ ඥාතීන් අනිත් ඥාතීන් මේ හිත මිත්‍රාදීන්ට හිතුණා යාළුවන්ට හිතුණා චිත්තග්‍රහපතිතුමාගේ හිත අවුල් වුණාවද්ද. එහෙම කියද්දී ඒ පිරිස කිව්වා සතින් අයිය පුත්තු උපට්ඨපේහි මා වෙප්පල පීති. ගෘහපතිතුමනි සිහිය පිහිටුවා ගන්න. ප්‍රලාප කියන්න එපා නන්දොඩවන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ වටේ ඉන්න පිරිසක් දන්නවා මරණාසන්න මොහොතේ සිහිය පිහිටුවා ගැනීම වටිනාකම. දැන් අද නම් අහන්නේ එක්ක පුතිරප්පු ගැන එක්ක නැත්තම් කියන්නේ අනේ අම්මේ කියලා ඇඟට පයින්නවා. ආදරේ පෙන්නන්න වටේ ඉන්න අයට. එහෙම නෙමෙයි දැන් මේ පිරිස දන්නවා මේ පිරිස කියව සිහිය පිහිටවා ගන්න ආර්ය පුත්‍රය. නන්දොඩවන්න එපා කියලා. ඒකෙන් තවත් දෙයක් පේනවා. ඒ කියන්නේ චිත්තග්‍රහපතිතුමා අනාගාමී කියලා. එතුමා මේක කී ඉඳලා නැහැ. නුඹලා දැනගනින්න. මම ඕරම්භාගයේ සංයෝජන පහ දුරු කරලා ඉන්නේ. මම නිකන් ඔහොම කරද්දි ඇස් පියාගෙන සුගතිය බ්‍රහ්ම ලෝකේ යන්නේ කියලා එහෙම කියලා නැහැ. එහෙම පම්පෝරි ගහලා නැහැ. එතුමා හරිය අහිංසකව විශාල පිරිසකට ධර්මයේ දේශනා කරමින් ඉඳලා එතුමා ඒ තරම් මේ ධර්මයෙන් අනුශාසනා කරන්න හරි කරුණාවන්ත වෙලා තියෙනවා. හැබැයි ධර්මයෙන් අනුශාසනා කරද්දී එතුමා බොහෝම නිහතමානීව කටයුතු කරලා තමාව හුවා දක්වගෙන නැහැ කියලා අපිට තේරෙනවා. එතුමා මොනවද ධර්මයේ කිව්වේ කියලා පැහැදිලි වෙනවා මේ දේශනාවේ. ඒකට ඔබට අද තේරුම් ගන්න පුළුවන් අද කාලේ සැබෑවටම කරුණාවන්තව ධර්මයේ දේශනා කරන්නේ කවුද කියන එක. චිත්තග්‍රහපතිතුමා කිව්වා ආර්ය පුත්‍රී සිහිය උපදවා ගන්න, සිහිය පිහිටුවා ගන්න. ආර්ය පුත්‍රී සිහිය පිහිටුවා ගන්න විලාප කියන්න එපා කියලා. එතකොට චිත්තග්‍රහපතිතුමා කියනවා ඒ පිරිසට කින්තාහං වදාමි යං මං තුම්හෙවං වදේත මම මොකක් කිව්වටද ඔබලා මට කියන්නේ ආර්ය පුත්‍රයේ සිහිය පිහිටුවා ගන්න නන්දරවන්න එපා කියලා. ඒ පිරිස කියනවා ආර්ය පුත්‍රය ඔබතුමා කිව්වනේ ඒකත් අනිත්‍යයි ඒකත් අසරයි ඒවත් දාලා යන්න වෙනවා කියලා කිව්වනේ. එතකොට චිත්තග්‍රහපතිතුමාට තේරුණා. චිත්තග්‍රහපතිතුමා කියනවා එහෙම නෙමෙයි උනේ. මට මේ ආරාම වන ඕසදි තින වනස්පති දේවරු ඇවිල්ලා රැස් වෙලා ඒ පිරිස මට මගෙන් ඉල්ලා හිටිනවා සක්විති රජෙක් වෙන්න කියලා. දැන් අර අහපු නිසායි කිව්වේ. චෝදනා කරපු නිසායි කිව්වේ. නැතුව මේ දේවරු ආවා මේ එන්න කියලා මේ තමන්ගේ මේ උසස් බව පෙන්වන්න එහෙම ලාමක මානසිකත්වයක් නැහැ. අනුකම්පාවෙන් කිව්වේ. එතකොට ඒ ඥාති පිරිසට කියනවා එතකොට මේ දෙවරු කියද්දි සක්විති රජෙක් වෙන්න කියලා මං කිව්වා ඒකත් අනිත්‍යයි ඒකත් අස්තිරයිවත් දාලා යන්න වෙනවා කියලා. එතකොට ඒ පිරිස අහනවා ආර්ය පුත්‍රය
ඇයි එහෙම ඇහුවේ? එහෙම කිව්වේ ඇයි? ඔබතුමාට මේ සක්විති රජෙක් වෙන්න කියලා. එතකොට කියනවා මේ ආරාම වන ඒ දෙවිවරු වනස්පති වෘක්ෂයන්ට අධිකෘතයේ දෙවිවරුන්ට හිතුණා මෙහෙම. දෙවිවරුන්ගේ හිත දන්නවා. ඔවුන්ගේ අදහස මේකයි කිව්වා. අයංකෝ චිත්තෝ ගහපති සීලවා කල්ලාන ධම්මෝ. ඒ දෙවිවරුන්ට අපිට බොරු කරන්න බෑනේ. අපි මොන විදිහට හිටියත් දෙවිවරුන්ට අපි දිහා බැලුවොත් උසස් දෙවිවරුන්ට අපිව තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දෙවියන්ට රැස්වුණ දෙවිවරු දන්නවා චිත්‍රපතිතුමා හරි සිල්වතෙක් කියලා. ඊට යහපත් ගුණ ධර්මයෙන් යුක්තයි, කල්යාණ ධර්මයෙන් යුක්තයි කියලා. හැබැයි ඒ දෙවිවරු දන්නේ පහළ ඉන්න දෙවිවරු චිත්තග්‍රහපතිතුමා බ්‍රහ්ම ලෝකේ යන කෙනෙක් කියලා. ආය කාම ලෝකේ උපදින නැති කෙනෙක් කියලා දන්නේ නැහැ. ඒකනේ මේ ඉල්ලීම් කරන්නේ. එතකොට ඒ චිත්තග්‍රහපතිතුමා කියනවා දෙවිවරු හිතුවා මේ චිත්තග්‍රහපතිතුමා හරි සිල්වත් යහපත් ධර්මයන්ගෙන් යුක්තයි. සචේ පනිදහිස්සති අනාගත මද්ධානං රාජාසං චක්කවත්තීති. ඉදි මේ ගෘහපතිතුමා අනාගතේ මම සක්විති රජෙක් වන්නේ මේ සිත පිහිටුවන්නේ නම් ඉජ්ජිස්සති සීලවතෝ චේතෝ පනිදි. අනේ වාක්‍ය ලස්සනයි. ඉජ්ජිස්සති ජී කියන අක්ෂරේ මා ප්‍රාණ. ඉජ්ජිස්සති සීලවතෝ චේතෝ පනිදි. සිල්වතාගේ චිත්ත ප්‍රාර්ථනය සිත පිහිටවීම සමෘද්ධිමත් වන්නේය. සිල්වතාගේ සිල්වත් කෙනාගේ චිත්ත පැතීම සමෘද්ධ වෙනවා. සඵල වෙනවා. ඒක දෙවිවරු දන්නවා. එතකොට චිත්තග්‍රහපතිතුමා සිල්වත් කියලාත් දන්නවා. කල්යාණ ධර්මයෙන් යුක්තයි කියලාත් දන්නවා. ඒ නිසා ඒ සිල්වත් වූ කල්යාණ ධර්මයෙන් යුක්ත වූ චිත්තග්‍රහපතිතුමා යම් එකකින් අදිෂ්ඨාන කළොත් එතුමාට සක්විති රජෙක් වුණත් වෙන්න පුළුවන් කියලා දන්නවා. හැබැයි අනාගාමීලා හිටියේ නැත්තම් දැන් අනාගාමී කියලා දන්නේ නැහැ. ඒ නිසා කියන්නේ දෙවරුන්ට හිතිච්ච දේ. එතකොට විසුද්ධත්තා සීලස් ඇයි සක්විති රජෙක් වෙන්න පුළුවන්? හිත හිටවපු ගමන් ඒකට යන්න පුළුවන්. ඇයි? විසුද්ධත්තා සීලස්ස සීලයාගේ විසුද්ධිය නිසායි. සීලේ පිරිසිදු බැවින්. සීල පිරිසිදු බැවින්. නිසා පිරිසිදුවට සීලය ආරක්ෂා කළොත් වෙන ලාභය බොහොඳට පන්සිල් පද පහ ආරක්ෂා කරගත්තොත් ගොඩාක් අය පන්සිල් රකින්නේ නැහැ. සමහරට අපි හිතන් ඉන්න අයත් රකින්නේ නැහැ. අවස්ථාව ලද විගස Tamanට අවමානයක් අවනම්බුවක් වෙයි කියලා හිතීච්ච තැන බොරු කියනවා. තමාට ඒ ලැබෙන ලාභ සත්කාර නැති වෙයි කියලා දැනුනොත් බොරු කියනවා. සමහරු හරි පුරුද්දක් තියෙනවා. Tamanට ඒ කියන්න අකමැති දේ නොකිය ඉන්න. ඒ Tamanට ඒ වෙලාවේ ලැබෙන අපවාදයෙන් ගැලවෙන්න නිකන් බොරුවක් නෙවෙයි කියලා හිතාගෙන උඩින් පල්ලෙන් එහෙම් මෙහෙම් කියනවා. හැබැයි බොරු. ස්ථිර කතාවක් නැහැ. පිහිටා කතාවක් නැහැ. සීලය අසම්පූර්ණයි. ඒ නිසාම ඔහුගේ චිත්ත ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. චිත්ත ප්‍රාර්ථනා ඉටු වෙන්නේ සිල්වත් කෙනාගේ. ඉතින් මේ චිත්ත ප්‍රාර්ථනය පිහිටවන්න කිව්වේ ඒකයි. අපේ චිත්ත ගෘහපතිතුමාට සීලේ විසුද්ධිය නිසායි පිරිසිදු බව නිසායි සමෘද්ධිමත් වෙන්නේ. එතකොට ඒ චිත්ත ගෘහපතිතුමා සක්විති රජෙක් වුණොත් ඒ දෙවරුන්ට හිතුණා ධම්මිකෝ ධම්මරාජා. සක්විති රජෙක් කියන්නේ ධාර්මිකයිනේ. ධර්මයෙන් පාලනය කරන ධර්ම රාජන් කෙනෙක්නේ. ධම්මිකං බලින් අනුප්පදස්සතිති. අපිට ධාර්මික බලය වලින් පුද දෙයි අනාගතේ කියලා හිතුණා. එතකොට මේ පොළොව වාසී දෙවරු කැමති පුද පූජාවලට. ඒ දෙවරු ආසයි මලින් පළතුරෙන් සුවඳින් දුමින් වස්ත්‍රයෙන් දජ පතාකයෙන් මේ සාමාන්‍ය අපි රජෙකුට පූජා කරන යමක් ඇද්ද? මිනිස්සු අතර ඉන්න රජෙකුට ප්‍රභූවරයෙකුට අපි දකින්න යනකොට මල් අරගෙන යන්න පුළුවන්, පළතුරු වට්ටියක් අරගෙන යන්න පුළුවන්. දැන් අපි භික්ෂුන් වහන්සේලා බැහැ දකින්න එනකොට උපාසක උපාසිකව අරන් ඉන්නේ මල් අරන් එනවා, පළතුරු අරන් එනවා, පරිස්කාර අරන් එනවා, වස්ත්‍ර අරන් එනවා, පැන් අරන් එනවා. ඒ වගේ එවැනි දෙයින් ධාර්මික දෙයින්
පොළොවාසී දෙවරු පිදුම් ලබන්න ආසයි. ඉහළ දෙවරු නෙමෙයි පොළොවාසී දෙවරු. පොළොවාසී දෙවරු කැමති හරි පිරිසිදු බවට. පිරිසිදුවට නාල කරලා ඉන්නවට, පිරිසිදු වස්ත්‍ර ඇඳලා ඉන්නවට, පිරිසිදු මලු මංපෙත් ඇමදලා තියෙනවට, දැලිකුණු නැතුව තියෙනවට ඒවට ආසයි. දුගඳ නැතුව ඉන්නවට ඒවට ආසයි පොළොවාසී දෙවරු. ඒ නිසා පොළොවාසී දෙවරුන්ගේ ප්‍රසාදය ලබා ගන්න නම් නාල කරලා පිරිසිදුව ඉන්න වෙනවා. ඒවත් බලපානවා. ගේ දොර වතු පිටි පිරිසිදුව තියාගන්න වෙනවා. ඊළඟට විශේෂයෙන් පින් අනුමෝදන් කරන්නත් ඕන. ඒක තියෙනවනේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අර අලුතෙන් හදපු පාටලිපුත්‍ර නගරේ දානෙට වැඩපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවල තියෙනවනේ ඒ යම් ප්‍රදේශයක නුවණැත්තෝ ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ තමන්ගේ ගෙවල් දොරවල් වලට සිල්වතුන් වඩම්මලා දාන් පෙන් දීලා ඒ පින අනුමෝදන් කරනවා කියලා ඒ ප්‍රදේශ අධිග්‍රහිත දෙවරුන්ට පින අනුමෝදන් කරනකොට ඒ දෙවරු පෙරලා ඒ පිරිසට සෙත් පතනවා කියලා. ඒතර ධාර්මික පුද පූජා සහ පින් අනුමෝදන් කිරීමෙන් පොළොවාසී දෙවරු සතුට වෙනවා. හැබැයි ඉතින් අපි ওই පඳුරු ගැට ගහගෙන දේවාල කියලා තියෙන හැමතැනටම ගිහිල්ලා පූජාවට තියන් ඉඳ ගියොත් එහෙම අන්තිමට ඒ පිරිවරේම අමනුෂ්‍ය භූතෙක් වෙලා උපදිලා බැල මෙහෙවරංකම් කරගෙන ණය ගෙවාගෙන ඉන්න වෙනවා. ගොඩාක් පුද පූජා තියෙන තැන්වල දැන් ඉන්නේ අසුරයෝ. ගොඩාක් ඔය සාමාන්‍ය පොඩි තැන්වල නම් ගොඩාක් ඉන්නේ ඥාති ප්‍රේත භූතයෝ. ඒ තැන්වලට දෙවරු කියලා යන්න හොඳ නෑ අපි. ඒ නිසා මේ මෙතනදී මේ කතාව දැනගන්න එක වටිනවා. අධිග්‍රහිත දෙවරු ඉන්නවා. ඒගොල්ලෝ සක්විති රජෙක්ගේ ධාර්මික පූජා වලට කැමති. පින් අනුමෝදන් කිරීම වලට කැමති. ධාර්මික යාග හෝම කරලා පින් දෙනවට කැමති. ආන් ඒවා ලබා ගන්න අදහසින් තමයි අර දෙවරු ඉදිරිපත් වුනේ. හැබැයි චිත්තග්‍රහපතිතුමාට මේ කාම ලෝකෙට ඇලීමක් නැහැ. ඒම අදහසක් නැහැ. ඕවත් අනිත්‍යයි, ඒවත් අස්තිරයි, ඕවත් දාලා යන්න වෙනවා කියලා කිව්වා. කියලා ඥාති පිරිසට පැහැදිලි කළා. එතකොට මේ ඥාති පිරිස මොකක්ද හිතුවේ? ඒ දියවරුන්ගේ දැනුමේ හැටියට ඉතින් හිතන්නේ නැත්තේ. ඒ වගේ කාලෙක ඒ කියන්නේ අනාගතේ හරි සක්විති රජෙක් වුණොත් කියලා වෙන්නේ නැති. නැත්තම් ඒ කාලේ ඒ ගමම්ම සක්විති රජෙක් වෙන පසුබිමකේ ආයුෂ පිරිහුණ යුගයේ පවතින්නේ නැහැ. කාලෙත් අවුරුදු 100ක් හමාරක් නේ ජීවත් 100ක් 110ක්. ඉතින් තේනහි අය්‍ය පුත්ත අම්මේපි ඕවදේහිති. අර ඥාති පිරිස බුද්ධිමත් වුණා. ඒ පිරිස කිව්වා අනේ එහෙනම් ස්වාමීනි අපිටත් ආර්ය පුත්‍රය අපිටත් අවවාද කරන්න කිව්වා. අවවාදයක් දෙන්න කිව්වා. අර දෙවිවරු කොහොමද ඒගොල්ලන්ගේ එළිය කොහොමද මොනවද දැන් ආවේ? අප්සරාවුත් ආවද? එහෙම ඇහුවේ නැහැ. අහන අපිටත් අවවාදයක් දෙන්න කිව්වා. දෙවිවරු පව අවවාද ලැබුවා. චිත්තග්‍රහපති උපාසකතුමාගෙන් ඉල්ලීමක් කරන්න ඇවිල්ලා. එතකොට ඔන්න චිත්තග්‍රහපතිතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන ජීවමාන කාලෙම පුරුදු කරපු සද්ධානුසාරී ධම්මානුසාරී වුණු සෝවාන් ඵලයටපත් තුණු සකදාගාමි ඵලයටපත් තුණු අනාගාමි ඵලයටපත් තුණු බුද්ධ ශාසනය තුලට බැසගත් බුද්ධ ශාසනයේ අර්ථය දන්න උපාසකතුමෙක්. අද ඒ වගේ කෙනෙක් අපිට භික්ෂුන් අතරවත් හොයාගන්න නැහනේ. එතකොට ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේම ශ්‍රේෂ්ඨත්වයට ගිය කාමයේ විතරාගී වෙච්ච උපාසකතුමා ඒ වගේම සියලු බණ කියන උපාසක පිරිස් අතර ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත උපාසක පිරිස් අතර ලස්සනටම බණ කියන උපාසකතුමා හරියටම බණ කියන උපාසකතුමා නිවැරදිවම බණ කියන උපාසකතුමා ඒ උපාසකතුමාගේ බණ පදේ තමයි ඊළඟට තියෙන්නේ. මොකද්ද කියන්නේ බලමු. අද කාලේ කියන ඔය මේ ඕවාහ කරලා හරියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ධර්මයේ වුණත් ඕනෑවට වැඩි යන්න ඕනේ ඔය පින්දහම් පස්සේ ගාකට කරන්න. එහෙම උපදෙසක් දෙන්නේ නැද්ද? එහෙම නැත්නම්
ඔය පින් කර කර ඉඳලා හරියන්නේ ඔය ශ්‍රද්ධාව කියලා ඔය ශ්‍රද්ධාව සරල ඒව ඔය පස්සේ යන්න එපා. විදර්ශනා කරන්න. දැන් ඊතුම කලින් අනිත්‍යයි අතිරයි සියල්ල අතහැරලා යන නිසා විදර්ශනා කරන්න ඉක්මනට කියලා එහෙම අවවාදයක් දුන්නේ. ඔය ශ්‍රද්ධාව මේ වටින්නේ ප්‍රඥාවයි. ඒ නිසා ඉක්මනින් මේ අනිත්‍ය වඩන්න ප්‍රඥාව ඇති කරගන්න. එහෙම කියන භික්ෂුණුත් හරි ඉන්නෝනේ. එහෙම එකක්ද කිව්වේ? බලන්න කිව්වේ මොකද්ද කියලා. තස්මාතිහවෝ එවං සික්කිතබ්බං එසේනම් මෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. නුඹලා මෙසේ හික්මිය යුතුයි. බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතා භවිස්සාම බලන්න මරණාසන්නේ දැඩිසේ ගිලන් වෙලා මරණ මංචකයේ ඉන්න ශ්‍රාවක උපාසකතුමෙක් බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ උපන්න භික්ෂුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ළඟම පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගිහි ජීවිතේ ඉඳලා සමහර භික්ෂූන්ටවත් යන්න බැරි තරම් දුර ගිය පුත්තමේ. එතුමා කියපු කතාව බලන්න. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතා භවිස්සාම. අපි බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතුවන්නේමු. කොහොමද? ඉතිපිසෝ භගවා මෙසේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති පුරුෂයන් දමනය කරන අනුත්තර වූ ශාස්ත්‍රූන් වහන්සේ වනසේක සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ගේ ගුරු දෙවිඳු වනසේක බුද්ධෝ අවබෝධ කරගත් ධර්මය අන් අයට අවබෝධ කරවන උතුමාණන් වනසේක භගවා භාග්‍යවතාණන් වහන්සේ වනසේක කියලා. නවරහාදී බුදුගුණ දැන නවරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වෙන්න අවවාදේ. අපි නම් මේ භාග්‍යතුන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වන්නෙමු කියලා හිත පහදවා ගැනීම. අපි නම් ඊතුන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වන්නෙමු කියලා හිත පහදවා ගන්න කිව්වා. බලන්නේ ශ්‍රී උපාසකතුමිගේ අවවාදය. දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන බුදු ගුණ කියද්දි අපේ ගුරු දෙවියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැනමනේ වැඩිපුර කියලා තියෙන්නේ. බුදු ගුණමනේ කියලා තියෙන්නේ. දැන් මේ ළඟදී ඔබට කියවන්න හම්බුන අච්චරිය මනුස්සෝ පොත් වහන්සේගේ තියෙන බුදු ගුණමනේ. ඒව කියද්දී ඕවනේ මේ කියන්න ඕනේ. ජීවත් වෙන හැටි කියලා කොටසක් ගරහනවා. කාමයටම බැහැගත් අය. ඕවනේ මේ කියන්න ඕනේ. අභිධර්මයයි කියන්න ඕනේ. විදර්ශනාවයි කියන්න ඕනේ කියලා ධර්මයේ ඉගෙනගෙන ඒකින් මාන්නයටපත් වෙච්ච අය කෑ ගහනවා. ගැඹුරු ධර්මයේ කියන්න ඕන කියන ප්‍රකාශය නෙමෙයි වැරද්ද. ගැඹුරු ධර්මයේ කියන්න ඕනේ. ඒක විවාදයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්ම ඉගෙන ගත යුතුයි. ඒ ගැන හිත පහදවා ගත යුතුයි. නමුත් මේ ශ්‍රද්ධාවට නොගැරහිය යුතුයි. සෝතාපට්ටි අංගවල පළවෙනි අංගය බුදුරජාණන් වහන්සේ සරණ යාම. බුදුරජාණන් ගැන ගුණ දැනගෙන නොසෙල්න පැහැදීමටපත් වීම. ඒක තමයි මේ අනාගාමී උපාසකතුමා අවවාද කරේ. අවවාද පළවෙනි. ඊළඟට එතුමා වදාලා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතා භවිස්සාම. අපි නම් ධර්මය පිළිබඳ නොසෙල්වෙන ප්‍රසාදයට පත්වන්නෙමු. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මනාකොට දේශනා කර ඇත්තේය. ස්වක්ඛාතෝ මුලැමැදාග ස්වක්ඛාත කියන ධර්මයේ විස්තර කළ තිනෙට දන්නවනේ ගුණෙනේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. මුලත් සුන්දර මැදත් සුන්දර අවසානයත් සුන්දර මුල මැද අග යහපත් කල්යාණ සාත්තං සබ්බ්‍යංජනං අර්ථ සහිත ව්‍යංජන සහිත කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. මුළුමනින්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ අනුත්තර බ්‍රහ්මචර්යාව ගැන කියවෙන නිවන් මඟ ගැන කියවෙන තතහ රූපාස්ස ධම්මා එවන් වූ ධර්මය සුතා දතා වචසා ಪರಿචිතා
එවැනි වූ ධර්මය ඇසිය යුතුයි, දරාගත යුතුයි, වචනයෙන් පුරුදු කර යුතුයි කියලා ඔහොම සුත්ත බලය විස්තර කරන්නේ. ඒ ස්වකහාතය කියන්නේ මුලැමැද අග පරිපූර්ණ, පාරිශුද්ධ, පිරිසිදු, කල්යාණ, යහපත්, සුන්දර ධර්මය. ස්වකහාතයි ධර්මයේ ගුණයක් ඒ. සන්දිට්ඨිකයි, සාන්දෘෂ්ටිකව දකින්න පුළුවන්. රාගය ආපුවාම පීඩාවටපත් වෙනවා. රාගය කියන්නේ ගින්නක් කියන එක සන්දිට්ඨිකව දකින්න පුළුවන්. නුවණින් විමසනකොට රාගය ගැන. ද්වේෂයෙන් හිත කිපුණාම ඇත්ත පේන්නේ නැහැ කියන ධර්මයේ සන්දිට්ඨිකව දකින්න පුළුවන් තමා තුළින්ම. පංච නීවරණ දුර වෙලා යනකොට සිත තුළ සමාධිය ඇති වෙනවා කියන එක සන්දිට්ඨික ධර්මයක්. අකාලිකෝ අකාලිකයි. හේතු හදනකොට මේ ප්‍රතිඵලය ලැබෙනවා. නිවන් මගේ ධර්මයේ පුරුදු කර මෛත්‍රිය පුරුදු කරනකොට ද්වේෂය දුර වෙලා යන වහා දුර වෙනවා. කල් නොයවා සංයෝජන ධර්ම මුල් තුන ප්‍රහාණය වෙනකොටම ඵලයටපත් වෙනවා. මාර්ගයට අනතුරු ඵලසිත පහළ වෙනවා. කල් නොයවා විපාක දෙනවා. කල් නොයවා විපාක දෙනවා. ඒහි පස්සේ එන්න බලන්න කියලා කියන්න පුළුවන්. විවෘතයි, විවටෝ, විරෝචති, නොපටිච්චන්නෝ. විවෘත වූයේම බබලයි, වැසූ විට නොවේ. අනිත් ධර්ම රහස්‍ය කතා කරනකම්, විවෘතව කතා නොකරනකම් තමයි බබලන්නේ. බුදුබණ, සැබෑ බුදුබණ විවෘත වූ කල්ලිම බබලයි. එන්න බලන්න කියලා කියන්න පුළුවන්. එහි පස්සික, ඕපනයික, තමා තුළට පමුණවා ගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. තම තම නැන පමණින් වෙන්වෙන්ව අවබෝධ කරගත යුතු ධම. ඒ ධර්මය, ඒ ධර්මී ගුණ ටික ඉගෙනගෙන දැනගෙන මෙනෙහි කරමින් ධර්මයේ කියවමින් අහමින් ධර්මයේ පුරුදු කරගැනීමෙන් ජීවිතේට එතකොට අවිච්ඡ ප්‍රසාදයක් වෙනවා. මේ ධර්මේ නම් සත්‍යක්මයි. පටිච්ච සමුපාදේ ඒ න්‍යාමයේ දකිද්දී, ආර්ය න්‍යාය දකිද්දී මේ ඇති කල්ලි මේ වේ, මේ උපදින විට මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන ඉති ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන ආර්ය න්‍යාය දකිනකොට ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනවා. ඉතින් ඒ ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුතුවන්නේමු කියලා හික්මිය යුතුයි කිව්වා. සංඝේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ භවිස්සා සමන්නාගතා භවිස්සමපි. සංඝ රත්නයේ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයට පත්වන්නෙමු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යතුන් ශාවක සංඝයා සුපටිපන්නයි. සුපටිපන්න මනාව පිළිපන්. රාග දේශ මොහ ඡේ වීමට, ඡේ කිරීමට පිළිපන්. රාග දේශ මොහ ඡේ කරන මාර්ගයේ ගමන් කරන එක ගමන් කළ සුපටිපන්න. උදුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඍජු මාවතට පිළිපන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයට පිළිපන් ආර්ය න්‍යාය දැකීමට පිළිපන්. ඥායපටිපන්න. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. මනා ඇවතුමින් පැවතුමින් යුක්තයි. සාමීචි ධර්මයෙන් යුක්තයි. දහම් පිළිසඳරින් යුක්තයි. යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා. යම් මේ පුරුෂ යුගල වශයෙන් 4 නමක් වෙත්නම්, පුද්ගල වශයෙන් 8 නමක් වෙත්නම්, සෝවාන් චතුර්දාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල වශයෙන් මාර්ග වශයෙන් ඵල වශයෙන් ගත්තාම 8 නමයි. ඒස භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනීයෝ. සමහරු ඒ පාළි වචන ටිකත් පොඩි කාලේ ඉඳලා කියන මේ ගාථාවත් පටලනවා. ආහුනීයෝ, පාහුනීයෝ, දක්ඛිනීයෝ. මා ප්‍රාණ කියන්න දක්ඛිනීයෝ. අංජලි කරණීයෝ. සමහරු ඒක අංජලි කරණීයෝ කියනවා. අංජලි කරණීයෝ. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාති. ආහුනීයෝ කියන්නේ දුර ඉන්න ශ්‍රාවක සංඝයාට වුණත් සිව්පස්සේ ගෙනihin පූජා කරන්නට සුදුසුයි.
ඒ දුර සිට ගේන දන් පිළිගන්ට උන්වහන්සේලා තුළ සුදුසුකමක් තියෙනවා. ඒකට කියන්නේ ආහුනේය ගුණය. පාහුනේයෝ පාහුනේයයි. ආගන්තුකව වැඩි කල්හි සිව්පසෙන් සලකන්දි ඒ සැලකුම් පිළිගන්ට සුදුසුයි. ඒ ශ්‍රාවක සංඝයා. ආගන්තුකය විශේෂෙහි හදපු ප්‍රනීත දේ පවා භික්ෂු සංඝයාට කැපයි. ආගන්තුකයට හදපු දේ වෙන කාටවත් දෙන්න නමුත් භික්ෂු සංඝයාට ඒක පිළිගන්න සුදුසුයි. ඒ ගුණ තියෙන පහුනේය ගුණය. දක්ෂිනේය ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ දක්ෂිනාර්හයි. පින් සලකාගෙන දෙන දේවල් පිළිගන්නවන සුදුසු පිරිස. ඒව පිළිගන්න සුදුසුකම ශ්‍රාවක සංඝයා තුලක් තියෙනවා. අංජලි කරණීයෝ ඇඳිලි බැඳ වන්දනාමාන කරන්ට සුදුසුයි. ඒකට එකතු වෙනවා හුනස්නේ නැගිටීම, ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනයක් පැනවීම, පසඟ පිහිටුවා වන්දනා කිරීම, දුටු විට නැගිටීම, මේ ඔක්කොම ගරු බුහුමන් දැක්වීම, මේ ඔක්කොම අංජලි කරණීය ගුණේ. උන්වහන්සේලා ඒවා පිළිගන්න සුදුසුයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ලෝකයාට උත්තරීතර පින් කෙතයි. පින් අසනු නෙලන්න කැමති අය දානෙ නැමැති බීජ සංඝයා නැමැති කෙතේ වපුරුවාම ඒ දායකයාගේ හිත සතුටු වෙන ආස්වැන්න ලැබෙනවා. අනුත්තර පින් කෙත. ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණ දැනගෙන හිත පහදවා ගන්න ඕනේ. නොසෙල්ලෙන විදිහට කියලා හික්මෙන්න කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන අපි නම් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වන්නෙමු කියලා හික්මිය යුතුයි. පළවෙනි අවවාදය. ඒ අරහං ආදී ගුණ නවයෙන් බුදුරජාණන් වහන්සේ කියන ස්වක්ඛාත ආදී ගුණ හයෙන් යුක්ත ශ්‍රී සද්ධර්මයේ ගැන මම නම් සිත පහදවා ගන්න අපි නම් සිත පහදවා ගන්නෙමු නොසෙල්ලෙන විදිහටම කියලා හික්මිය යුතුයි. සුපටිපන්නාදී ගුණ නමයෙන් යුතු ශ්‍රාවක සංඝ රත්නය ගැන අපි නම් නොසෙල්වෙන ප්‍රසාදේ උපදවා ගන්නෙමු කියලා හික්මිය යුතුයි කිව්වා තුන්වෙනි අවවාදේ. හතරවෙනි අවවාදේ මොකක් වෙන්නේ නැද්ද? කැඩුණු නැති සිදුරු නැති සීලයෙන් යුක්ත වෙමු කියලාද? නෑ. ඒ එතන හිටපු ඒ ශ්‍රාවක පිරිසට ඥාති පිරිසට ගැළපෙන අවවාදයක් දුන්නා. සාමාන්‍ය මේ ධර්මයේ යම් කිසි හරි දියුණුවක් ලැබපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් තමාගේ තියෙන දැනුම ප්‍රදර්ශනය කරන්නට බණ කියන්නේ පොත් ලියන්නේ තමා අනුකම්පාවෙන් ලියන්නේ අනුකම්පාවෙන් බණ කියන්නේ සමහර අය බණ කියන සමහර ගිහි අයත් ධර්ම සාකච්ඡා කරනවා අහන අයට තේරෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ තමන්ගේ දැනුම ප්‍රකට කරන්නයි කියන්නේ තේරෙන්නේ නැති භාෂාවකින් කියනවා. මේ තේරෙන්න පරිවර්තනය කරපු එකටත් විරුද්ධ වුණානේ. ඔබ දන්නවද? අපි ලොකු ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකය සූත්‍ර පිටකයේ සරල සිංහලයට පරිවර්තනය කරන්න කලින් 1950 ගණන් වල යක්කඩුවේ ප්‍රඥාරාම කියන ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේ ඒ කාලේ මේ පුස්කොළ පොත් වලින් මේ පුස්කොළ පොත් එකතු කරලා ඒවා මුද්‍රණය කරලා සුද්ධ කරපු ත්‍රිපිටක ග්‍රන්ථ ඔක්කොම හදලා ඒවා මෙසේ පරිවර්තනය කළ යුතුයි කියලා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ පළවෙනි සූත්‍ර දේශනා 10 පරිවර්තනය කළා. උන්වහන්සේ පරිවර්තනය කරපු මේ පරිවර්තනේ තියෙනවා අදටත් පරණ පොත් වහන්සේ නම. ලොකු ස්වාමීන් වහන්සේගේ පුස්තකාලේ තිබිලා පොල් ගහවෙල මමත් කියුවා ඒ කාලේ නැවත මට මෙහි ගාල්ලේ අසපුවට වැඩ හපුවාමත් ඒ පොත් වහන්සේ හම්බුණා. මේ මෑතකට කියුවා ඊටාම සරලයි. උන්වහන්සේ අනුකම්පාවෙන් කරපු වැඩක්. ඒ සූත්‍ර දේශනා හරිම සරලයි. තේරෙනවා. ඒක උන්වහන්සේට කරගන්න බැරි වුණා. ශාස්ත්‍රීය දැනුම තියෙන ගරුතර මහා සංඝරත්නය එකතු වෙලා ඊට පස්සේ බුද්ධ ජයන්ති පොත් වහන්සේලා සංස්කරණය කරලා පරිවර්තනය කළා. ඒ පරිවර්තනය තේරුම් ගන්න අමාරු වුණ නිසා තමයි ඒ කියන්නේ කරපු ඒ පුස්කොළ පොත් වලින් ධර්මයේ එකතු කරලා ඒවා සංශෝධනය කරලා සුද්ධ කරලා ඒ හැදීමේ කාර්යයේ කාර්යවී වටිනාකම මිල කරන්න බෑ. ඒක අතිශයින්ම ශ්‍රේෂ්ඨ උත්තරීතරම කාර්යයක් උන්වහන්සේලා කළේ. මේ පරිවර්තනය ගැඹුරු
ශාස්ත්‍රීය භාවිතේ නැති සිංහල භාෂාවකින් කරා සිංහල භාෂාවත් රැක ගන්න ඕන කියලා. සිංහල භාෂාව රැක ගන්න වෙනම පොත් ටිකක් ලිව්වනම් ඒ වගේ ශාස්ත්‍රීය වචන දාලා හරි. නමුත් උනේ භාවිතය ශාස්ත්‍රීය දැනුම තියන අය අතර පමණක් වුණා. සාමාන්‍ය මිනිසුන්ට උපාසක උපාසිකාවන්ට පාලි නොදන්න භික්ෂූන්ට සිල්මෑණිවරුන්ට ධර්ම ඉගෙන ගන්න බැරි වුණා. පාලි දන්න කෙනෙකුට වුණත් සිංහල හරියට දන්නේ නැත්නම් ඒ පරිවර්තනය කියව ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඉතින් කෙනෙක් කිව්වොත් ඔය හරියට ඉගෙන ගන්නවා නම් සිංහල ඉගෙනගෙන ඉන්න හරියට. එහෙම කියලා නෙමෙයිනේ. අනුකම්පාවෙන්. දැන් චිත්ත ගෘහපතිතුමා කොච්චර අනුකම්පා සහගතද බලන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නේකයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරි අනුකම්පයි. කරුණාවන්තයි. හැම වෙලාවෙම හිතන්නේ තමාන උදව් කරන කෙනාට ඒ උදව්ව පහසුවෙන් ගන්න පුළුවන් කොහොමද කියලා. ඔබ දන්නවද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ මහමෙවුනාව අලුතින් පටන්ගෙන තරුණය ඇවිල්ලා පැවිදි වෙනකොට ඊට පස්සේ දැන් ධර්ම විනය උගන්වන්න ඕනේ පොත් වහන්සේලා නැහැ. මේ බුද්ධ ජයන්ති පොත්වත් මිලට ගන්නවත් නැහැ ඒ කාලේ. ඉවරයි. දෙවෙනි මුද්‍රණය කරලා තිබෙන්නේ පළවෙනි මුද්‍රණය ඉවරයි. මිනිස්සු හොයන හැමතැනම ගිහිල්ලා ඉල්ලනවා නැහැ. ඊට පස්සේ දෙවෙනි මුද්‍රණය ඉක්මනට කරන්නත් හේතුව ඒකමයි. මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න හොයනවා. නෑ හොයාගන්න. අන්තිමට ලොකු ෆොටෝකොපි මැෂින් එකක් ගෙනල්ලා පොල් ගහවෙල මේ බුද්ධ ජයන්ති පොත් ෆොටෝකොපි කරලා ඒවා බයින් කරලා ඒ පොත් තමයි අසපු වලින් පටන් ගන්නකොට පුස්තකාල වලට බෙදාගත්තේ. විනය උගන්වන්න උපසම්පදා කරන්න ස්වාමීන් වහන්සේලා විනය උගන්වද්දි විනය පොත් නෑ 1 2යි තියෙන්නේ. ඒ විනය පොත් අරගෙන ලොකු සංසලක තිබු ත්‍රිපිටකය අරගෙන ඒව ෆොටෝකොපි කරලා විනය පොත් හදලා ඒව තමයි ලොකු ස්වාමීන් වහන්සේ උගන්වලා පුස්තකාලේ තැන්පත් කරලා පරිහරණය කරන්න දුන්නේ. මං කියන්නේ දුවේ. ඊට පස්සේ දැන් මේ අලුතෙන්ම ප්‍රබෝධයක් ඇති කරගෙන එන අවස්ථාවේ මේ තරුණ පිරිස පැවිදි වෙලා දැන් පාලි උගන්වලා මේ මුලක ඉඳලා කරන්න කොච්චර කාලයක් යයිද? ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කරේ ප්‍රාතිමෝක්ෂ සිංහලයට පරිවර්තනය කළා. සිල්පද 227 තියෙන ප්‍රාතිමෝක්ෂ පොතක් තියෙනවා. ඒක මාසෙට දෙවතාවක් මේ මුළු පොතම සජ්ජායනා කරන සීමාවක් හරි උපෝස්ථාගාරයකට හරි ගිහිල්ලා සියලු උපසම්පදා භික්ෂූන් එකතු වෙලා ඒ සිල්පද ඔක්කොම එක නමක් සජ්ජායනා කරලා පිරිසුදුද කියලා පරීක්ෂා කරගෙන තහවුරු කරගන්නවා අපේ ආරාමේ ඉන්න භික්ෂූන් බොහොම සිල්වත් කියලා. එහෙම තමයි ශාසනය පැවතුනේ බුද්ධ කාලේ ඉඳලම. බුදුරජාණන් වහන්සේ පනවපු දවස් ඉඳලා ওই ක්‍රමී. එතකොට මුල් කාලේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ පරිවර්තනය කරලා සජ්ජායනා කරන්න පුළුවන් විදියට ඒක රෙකෝඩ් කරලා පාලියෙනුත් සිංහලෙනුත් ඊට පස්සේ ඒක අහන්න දුන්නා. ඊට පස්සේ පොහොය උපෝසත විනය කර්ම කරද්දී සීමා මාලකයේදී උපෝසථාගාරයේදී භික්ෂු සාමාන්‍යයෙන් කරන්නේ එක භික්ෂුවයි. නමුත් අනුකම්පාව භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් වෙලා පාලියෙන් එක නමක් සජ්ජායනා කරනවා. ඊළඟට සිංහලෙන් අනිත් ස්වාමීන් වහන්සේ සජ්ජායනා කරනවා. ඒක හොඳ අවබෝධයෙන් ආර්ථය දැනගෙන තමයි එවැනි විනය කටයුතු කරේ. ඒවා මොනවද ගිහියේ දන්නේ නැහැ. ඒවා වීඩියෝ කරලා ඒවා මාධ්‍යයට දෙන්නේ නැහැ. මාධ්‍යයට දෙන්නේ මේ සාමාන්‍ය පොදුවේ කරන පින්කම් ධර්ම දේශනා වැඩසටහන්නේ. ඒ ටික විතරක් දැකලා සමහරු අපිට කියනවා ගිහියයි කියනවලු සමහරු කියනවලු මහමෙවුනාව ඉතින් පින්කම් විතරනේ තියෙන්නේ කියලා කියනවලු. ඇයි ඒ? පින්කමක් ලස්සනට කරලා දාපුවම තමයි මිනිස්සු ගොඩාක් බලලා තින්නේ. මට මේ ළඟදී කිව්වා කවුද? තරුණ දරුවෙක් කිව්වා ඒක අයියා කෙනෙක් කිව්වලු තව කෙනෙකුට මේ සද්දා සීල සමාධියෙන් සරල දේශනානි කරන්නේ සරල කරුණු කියලා. ඒත් මං කිව්වා පුතාට සම්පූර්ණ වැරදින එක අභූත චෝදනාවක් නේ. සරල දේශනා කරනවා හොඳයි. ඒ කියන්නේ පින ගැන විතරයි කියන්නේ. පින්කම් ගැන විතරයි කියන්නේ. සුගතිය ගැන විතරයි කියන්නේ කිව්වලු. එහෙම කරන කෙනෙකුට එහෙම කිව්වට කමක් නැහැ. ඒකත් හොඳ දෙයක්. ඒ කියන්නේ පින්කම් ගැන විතරක්, ගුණධර්ම ගැන විතරක්, සුගතිය ගැන විතරක් කිව්වත් ඒත් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව නම් කියන්නේ ඒකත් හරි. නමුත් ඒක විතරක් නෙමෙයි. සද්දාසීල සාංශේ මුලින්ම ශ්‍රද්ධා ටීවී එකේ දේශනා කළේ මේ සලායතන සංයුත්තේ, ඛණ්ඩ සංයුත්තේ වගේ ගැඹුරු දේශනා. වේදනා සංයුත්තේ ගැඹුරු දේශනා මාලාවන් අන්තර්ජාලයේ තියෙනවා. ඊට පස්සේ මේ
මෑතක කරපු දේශනා මාලාවේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය සංයුත්තේ ගැන ඊට පස්සේ විමානවත් උපේත සුගති දුගති ගැන මේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ පිළිවෙලට ඒ දේශනා කරපු රටාවට දේශනා මාලාවක් කරා පහුගිය කොරෝනා කාලේ. එතකොට ඒ දේශනාවන් බලන පිරිසක් ඉන්නවා. ඒ දේශනත් තියෙන්නේ එකම වෙබ් අවකාශයක් තුළ සරලව කරන බෝධි වර්ණන, චෛත්‍ය වර්ණන, ධාතුන් වහන්සේලාගේ වටිනාකම, ගුණධර්ම, පින්දහම් ගැන තියෙනෙත් එකම දේශනාව. එකම තැන තියෙන්නේ. නමුත් වැඩිපුර පිරිසකට තේරෙන්නේ වර්තමානයේ ඉන්න අයගෙන් අර සරලව පැහැදිලිව කරපු දේශනා ටික. පැහැදිලිව නමුත් ටිකක් ගැඹුරු දේශනා ගොඩාක් පිරිසකට අහන්න හිතෙන්නේ. ඒ අහන පිරිස ටිකයි. ඒක හැටි. ඒකට දේශකයන් වහන්සේට ගරහලා හරියනවද? හරි පව් කරගන්න මිනිස්සු. අනුකම්පාවෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ගැඹුරු ධර්මයේ දේශනා කළා, සරලව දේශනා කළා ගැඹුරු ධර්මයේ. පින්දහම් ගැන දේශනා කරා, සීලේ ගුණය ගැන දේශනා කරා, චෛත්‍ය බෝධීන් වහන්සේලා වඳින පුදන හැටි දේශනා කළා, සමාධි සත්කාර කරන හැටි කියලා දුන්නා. ඒකට ඒ අය තේරෙන විදිහට ඒවා ප්‍රයෝජනෙට ගැනීමයි කළ යුත්තේ. ලස්සනට චෛත්‍යයක් වඳිද්දී විදර්ශනා භාවනා වඩන සත්පුරුෂයෙක් ඉන්නවා නම් හිතනවනේ සාදු සාදු. ශාස්ත්‍රූන් වහන්සේනේ මේ විදර්ශනාව ගැන ඉගැන්වුවේ. ඒ ශාස්ත්‍රූන් වහන්සේට ඔහොම පූජා කරලත් මදි නොවේ. මට මතකයි මම කඩුවෙල ඉනකොට සිරිපා විහාරය දන්නවනේ ඔබ. සිරි ගෞතම සිරිපා මහා විහාරය විවෘත කරන පින්කමට ලොකු සංස වැඩියා. හරි ලස්සනයි. දිව්‍ය විමානයක් වගේනේ අපිට ඒක පේන්නේ රැට ලයිට් දාලා තියෙන වෙලාවට. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ විවෘත කරලා ලස්සන බල පාඩි පෙලෙන් ඔහොම නැග අපි පිටිපස්සෙන් වඩිනවා. සුගන්ධ කුටියට වැඩියා. දැන් ලොකු ස්වාමීන් කලින් දැකලා තිබ්බේ නෑ කැටයන්. විශාල කැටයන් ගොඩාක් තියෙන ලංකාවේ වැඩිපුරම ලී කැටයන් තියෙන විහාරය. ඉතින් ඒ හරිම ලස්සනයි. ඒ විහාරේ සඳුන් මල් තියෙන අර ලී කැටයන් තියෙන විහාරේ බලලා ඔක්කොම බලලා සාදු සාදු කියලා ලොකු ස්වාමීන් වහන්සේ ලොකු සංඝ කියුණා ඒක. මොකද්ද කිව්වේ? අපිට මේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට සතර අපාය ගැන ඉගෙනුවනේ. සතර අපායේ මිදෙන වැඩපිළිවෙල ඉගෙනුවනේ. ඒ සතර අපායේ මිදෙන මේ නිරේ යන, പ്രേත ලෝකේ යන, තිරිසන් ලෝකේ යන, අපායේ දුගතියේ යන මේ ගමනින් වළක්ව ගන්න මාර්ගය පෙන්වුවේ අපේ බුදුරජාණන් වහන්සේනේ. ඒ බුදුරජාණන් වහන්සේට ඉතින් මෙහෙම පූජා කරලත් මදිනේ කියලා තමයි කිව්වේ. අපිට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න උතුම් දායාදයට මේ විදිහේ උපහාර පූජාවක් දක්වලත් මදි. මේ චූටි උපහාරයක් කියලා කිව්වේ. සම්බුද්ධ රාජ මාලිගාව හදලත් කිව්වේ විශාල විහාරයක් නේ ලංකාවට ගැරහුවානේ ඔච්චර මොකටද මාලිගාව කියලා. හැබැයි ගුරු දේවයන් වහන්සේ කිව්වේ මේක මේ විශාල විහාරයක් වුණාට බුදුරජාණන් වහන්සේගේ මහා ගුණකඳ අපිට ලබා දුන්න මහා දායාද ඉස්සරහා මේ විහාරේ දූවිල්ලක් වගේ. අර හදපු කවි එකක් තිබ්බේ මේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව බුදුරජාණන් වහන්සේගේ පාපියුම අභියස දූවිල්ලක් වගේ පූජා වේවා. ඒ තරම් සරල දෙයක්, චූටි දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ මහානුභාව සම්පන්න ධර්මකාය ඉදිරියේ. ඉතින් බලන්න සත්පුරුෂය උතුමන් වහන්සේලා හරීම තේරෙන්න සරලව ධර්මයේ කියලා දෙනවා. නැති අය තමන්ගේ දැනුම ප්‍රකට කරනවා. තේරුණාද නැද්ද කියන එක වැදගත් නැහැ. ගැඹුරු ධර්මයේ කතා කරන්න ඕනේ, ආස කරන්න ඕනේ අධ්‍යයනය කරන අපිට ලොකු ස්වාමීන් වහන්සේ නිතර මේ පොය දවස්වලට ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා පොල්ගහවෙල. අපිට පටිගත කරපු දේශනා අපේ සියලු අසපුවලට එවනවා අපි අහනවා ඒවා. ස්වාමීන් වහන්සේලාට කරන දේශනා. ගිහියට ඒවා අහන්න ලැබෙන්නේ නැහැ. මේ දේශනාවලදී ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් කරුණු කියන්නේ පාලියෙන්. ස්වාමීන් වහන්සේලාට තේරෙන නිසා. ඒව පරිවර්තනය කරලා කියනවා ඊළඟට තේරෙන්නේ නැති පිරිසට. ඊට පස්සේ අපිට උනන්දු කරවන්නෙම පාලියෙන්ම කියවන්න දේශනා. ඒක පරිවර්තන කරලා සිංහල තේරුම හොඳට තේරුම් ගන්න. වැඩිහිටි සංසලට ආවාද කරන්නේ මේ අලුත් භික්ෂූන්ට පාලියෙන්ම ධර්මයේ කියවලා අර්ථ පැහැදිලි කරලා දෙන්න. තනියම දහම් පොතපත කියවන්න පුළුවන් විදිහට කියලා. නමුත් ගිහි අයට කරුණු කියද්දී අපිට කියන්න බෑ. ඔයාලා පාලි ඉගෙනගෙන ඉන්න. ඊට පස්සේ හොඳට සිංහල ඉගෙනගෙන ඉන්න. දැන් කියන්නම් බන. නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. කියලා කියන්න බෑ.
හේතුව කරුණාව මෛත්‍රිය තියෙන නිසා. චිත්තග්‍රහපතිතුමා මහා ධර්මදර විදර්ශනාව කරපු උත්තමයන් වහන්සේ නමක්. උපාසකතුමේ. එතුමාට ගඹුරු ධර්මපරයායක් කියන්න තිබ්බා. නමුත් එතුමා එතන ඉන්න පිරිසට ගැළපෙන ධර්මපරයාය කිව්වේ අත්තිවාරම ධර්මයේ ආරම්භක පඩිපෙළේ මුල පඩි ටික නැතුව එකපාරට පන් කිව්වොත් මැරෙනවනේ පයින්ද ගිහිල්ලා අතපය කඩා ගන්න. මුල පඩිය ගැන කිව්වේ. ඒක තමයි ශ්‍රේෂ්ඨතම ආරම්භයේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්න පැහැදීමටපත් වෙන්න. ධර්මයේ ගැන නොසෙල්න පැහැදීමටපත් වෙන්න. ශ්‍රාවක සංඝයා ගැන නොසෙල්න පැහැදීමටපත් වෙන්න. ඊළඟට කිව්වේ සීලය නෙමෙයි. එතන ඉන්න පිරිසට කිව්වා හරි ලස්සන කරුණා. යංකෝපන කිංචි කුලේ දෙය ධම්මං කිව්වා ඔබලාගේ ගෙදර යම්කිසි දිය දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් දිය යුතු යමක් වේ නම් සබ්බන්තං අපපටි විභත්තං භවිස්සති සීලවන්තේහි කල්යන ධම්මිහිටි. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා එක්ක ඒක සාධාරණ භෝගීව පාවිච්චි කරන්න කිව්වා. ඒ කියන්නේ ඔබලාගේ නිවෙස්වල තියෙනවා නම් ඥාතිවරුනි හිතවතුනි මිත්‍රේනි ඔබලාගේ ගෙවල් වල තියෙනවා නම් දෙන්න පුළුවන් සුදුසු දේවල් දිය යුතු යමක්. හැම දෙයක්ම දෙන්න බෑනේ. දිය යුතු යමක් තියෙනවා නම් දෙන්න සුදුසු දෙයක් තියෙනවා නම් ආන්නේ දේ මේ කොටස දෙනවා මේ කොටස දෙන්නේ නැහැ කියලා වෙන් කරන්න එපා කිව්වා. අපපටි විභක්ත කියන්නේ ඒකයි. වෙන් කරන්නේ නැතුව සාධාරණ භෝගීව දන් දෙන්න කිව්වා. කාත් එක්කද සිල්වතුන්ට ගුණවතුන්ට දෙන්න කිව්වා. ශ්‍රාවක සංඝයාට සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවන් එක්ක බෙදා හදා ගන්න කිව්වා. මෙතන කියන්නේම සංඝයා උදෙසා දන් දීම ගැන කියන්නේ සාධාරණව දන් දෙන්න කිව්වා. ඒතර ත්‍යාගය කියන එක සෝතාපට්ටි අංගයක්. මේ දේශනාවේ සෝතාපට්ටි අංග හතර මොකද්ද? බුද්ධය අවෙච්චප්පසාදේන, ධම්මය අවෙච්චප්පසාදේන, සංඝය අවෙච්චප්පසාදේන, ඊට පස්සේ දානය, ත්‍යාගය. ඒ ත්‍යාගය ලේසි එකක් නෙමෙයි. සෝවාන් මාර්ගයේ යන ශ්‍රාවකයෙක්ගේ ත්‍යාගය කියන්නේ මේ ප්‍රසාදය ගන්න, ප්‍රශංසා ගන්න දන් දෙන එකක් නෙමෙයි. මට මෙසේ සැප ලැබේවා කියලා දන් දීමකුත් නෙමෙයි. ඒක ඇඟ ඇතුලෙන් මෙන්න දන් දීමක්. එයාට නොදී කන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඒකයි කොච්චර හොඳ දෙයක්ද ධර්මයේ ඉදිරියට යෑම. සමහරව කියන්නේ සමාජ කඩාවැටි ධර්මයේ හරියට පුරුදු කරොත් කියලා. ධර්මයේ හරියට පුරුදු කරොත් කොච්චර ත්‍යාගවන්තයෝ බිහි වෙනවද? ශ්‍රේෂ්ඨ ත්‍යාගවන්තයෝ බිහි වෙනවා. එතුමාට දිය යුතු ධාර්මික යම් සම්පතක් තියෙනවා නම් ඒවා මේක දෙනවා මේක දෙන්නේ නැහැ කියලා බෙදන්න බැරි මට්ටමටම හිත වැඩෙනවා ත්‍යාගය තුළ. ඒ නිසා අපි දකිනවා සමහර උපාසක උපාසිකා ඉන්නවා බණ අහනවා. ධර්ම ඉගෙන ගන්නවා. පන්සිලුත් රකින්නවා. දෙන්න ලෝභයි හැබැයි. දෙන්න හරියට සීමා. තාම ඉතින් අපිට නැහැනේ. ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ දෙනවා. අපිට නැහැ. තරුණ ළමයි අපි ජොබ් එකක් කරන කාලේ දෙනවා. අපිට තාම දෙන්න නැහැ. හැබැයි මේ තරුණ ළමයිට දෙමව්පියන්ගෙම සල්ලි ඉල්ලගෙන ඒ වගේම සමහරට ගෑනු ළමයිට ෆෝන් වලට සල්ලි දාලා දෙනවා. ඇඳුම් අරන් දෙනවා. තැගි භෝග අරන් දෙනවා. තමන් විනෝද වෙනවා. කනවා බොනවා. ට්‍රිප් යනවා. යාළුවන්ට සලකනවා. සමහර දුස්සීලා යාළුවන්ට බොණ්ඩ අරන් දෙනවා. නොයේක් වැඩවලට සල්ලි යොදවනවා. එයා හම්බ කරලා නෙමෙයි. දෙමව්පියන්ගෙන් ඉල්ල ගන්න තමන්ට කොහොම හරි ලැබෙන දේවල් එක්ක වත්පිටිය දෙයක් විකුණගෙන හම්බෙන දේවල්. ඒ වගේ අනිත් ඔක්කොම කරනවා දන් දීම කියන මාතෘකාවේදී. සිල්වතුන් ගුණවතුන්ට දන් දීම කියන මාතෘකාවේදී. දැන් ඉතින් තාම අපි හම්බ කරන්නේ නැහනේ. අපි කොහොමද දන් දෙන්නද කියලා පස්ස ගන්නවා. ඒ ප්‍රඥාව නැතිකම, ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට පිහිටනවා ඒකත් එක්ක ශ්‍රද්ධාවත් එක්කම දානය. ශ්‍රද්ධාවන්ත භික්ෂුවකටත් පිහිටනවා ඒත් එක්කම දානය. පොට්ටනි ගහන්නේ හම්බෙන සිව්පසය. සිල්වතුන් ගුණවතුන් එක බෙදා ගන්නවා. මේ යුගයේ අපි නම් දැකලා තියෙන අග්‍රම විදිහට දන් දෙන උතුම්ම පුද්ගලයා තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ දන් දීම හිතා ගන්න බෑ. මේ අතින් හම්බෙනකොට මේ අතින් දෙනවා.
අග්‍ර විදිහට දෙනවා. ප්‍රණීත විදිහට දෙනවා. මේ විදිහට මෙහෙම දෙන්න හොඳ නැහැ කියලා සීමා පනවන්නේ නැහැ. ධාර්මිකව දෙන්න. අධාර්මික පෞරස් වෙන දේවල් දෙන්න බෑ. ධාර්මික දේ දෙනවා. ධර්මයේ උනත් දැන් අලුතෙන් අර පොත් වහන්සේනමක් මම ඔබට කිව්වේ මරණයේ දින පොත කියලා පොත් වහන්සේනමක්. ඒ පොත සියලුම ස්වාමීන් වහන්සේලාට ලොකු ස්වාමීන් වහන්සේ අතින්ම පොත් දෙන්නවා. ඉතින් එතකොට ඒ ත්‍යාගය අත්හැරීම එතකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ කරන පින්කම් වලට අත්හැරීම පුරුදු තවත් දායකයි නොගිය. ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා. උදව් කරනවා. අපිත් පින්දහම් කරනවා. ඒත් එක්ක ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාව සම්බන්ධ වෙනවා. අපි දෙගොල්ලොම එකතු වෙලා දන් දෙනවා. උපකාර කරනවා. සිල්වතුන් ගුණවතුන්ට තමයි ප්‍රධාන වශයෙන් කිව්වේ. සමහරට දුගී මගී යාචක නැති බැරි අයටත් උදව් කරනවා. ඒක දෙන්නේ අනුකම්පාව, දයානුකම්පාව මුල් කරගෙන. සිල්වතුන් ගුණවතුන්ට දෙන්නේ පූජා බුද්ධියෙන්. ඒ කියන්නේ ගෞරවයෙන් පින් රැස් කරගන්න. ඊට පස්සේ උපහාර පූජා හැටියට පූජා කරනවා. ආන් ওই විදිහට හික්මෙන් ඔය කරුණු හතරේ. එතකොට බුදු ගුණ පාඩම් කරගන්න, දහම් ගුණ පාඩම් කරගන්න, සංඝ ගුණ පාඩම් කරන නිතර මෙනෙහි කරන, ධර්මයේ පුරුදු කරද්දී තෙරුවන් ගැනම පහදින, ටික ටික නොසෙල්ලන මට්ටමට පැහැදීම දියුණු කරගන්න. දහම් මඟ ගමන් කරන්න ඕන. ධර්මයේ වැඩෙනකොට තමයි සැබෑවටම ওই පැහැදීම ස්ථිර වෙන්නේ. ඊළඟට දන් දීම පුරුදු කරන්න. Taman දෙනවා අඩුයි නම් අත හම්බ කරන්නේ නැති ළමයි දෙන්නේ කොහොමද? එයාට තියෙන චූටි දේ පන්සලට යනකොට එයාට තියෙන රුපියල් 100 රුපියල් 20ක් වේදම් කරලා මලක් අරන් ගිහලා පූජා කරනවා. සමහරු චෛත්‍ය බෝධිය දකින්න යනවා මල් ගෙනියන්නේ නැහැ. සමහරට ඇවිල්ලා පන්සලේ ගහේම මලක් කඩලා පූජා කරනවා. හැබැයි වෙන දේවල් වලට හරියට වේදම් කරනවා. සමහරට සංඝයා බැහැ දකින්න යනකොට සමහර උපාසකම්මල කරනවා. චූටි අර පෙරහංකඩ අතින් මහලා අරගෙන ඇවිල්ලා පූජා කරනවා. ඉතින් ඕක කරන්න බැයිද සාලි නැති කෙනෙකුටත් පිරිසිදු රෙද්දකින්. ඒ නුවණ සමහර කෙනෙක් ඉදි කට්ටක් නූල් බෝලයක් පූජා කරනවා. පොඩි දෙයක්. සමහර විට මේ ගිනි පෙට්ටියක් පූජා කරන පහන් පත්තු කරන හඳුන්වරු පැකට් එකක් පූජා කරනවා. ඒ විදි සරල දේ Tamanට තියෙන අවස්ථාවේ නිතර මෙයා දන් දෙන්න පෙළඹෙනවා. එයා පුරුදු වෙනවා ත්‍යාගය. හරීම වටිනවා. බලන්න අනාගාමි ධර්ම කතික උපාසකයන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වුණ ධර්මයේ ප්‍රතිඵල ලැබපු ඒ උතුම් චිත්තග්‍රහපති උපාසකතුමා තමන්ට හිතවත්ම ළඟින්ම ඉන්න තමන්ට උපස්ථාන කරපු තමන්ගේ ඥාතීන්ට තමන්ගේ යාළුවන්ට මිත්‍රයන්ට දීප උපදේශ සෝතාපට්ටි අංග 4 දානය සීලය ගැනත් කලින් කියුණා නේද? ඒ සිල්වතාගේ චිත්ත ප්‍රාර්ථනා ඉටු වෙන්නේ කියන එක. එතකොට මේ තෙරුවන් ගුණ සිල්වත් තෙරුවන් සරණ යාම සිල්වත්කම දන් දීම ඔය ටික පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. භික්ෂුවක් වේවා භික්ෂුණියක් උපාසකෙක් උපාසික ඔය ටික නැතුව සෝතාපට්ටි අංග 4 නැතුව ඒ කාලේ පැවිද්ද උපසම්පදාව දෙකම ලබා දුන්නේ තිසරණින්. පස්සේ තමයි ඥාති චතුත් කර්ම කියන විනය කර්මෙන් උපසම්පදාව පැනෙන්නේ. එහිදිත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා පැවිදි කරලා ඊට පස්සේ තමයි උපසම්පදාවේ පිහිටවන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ ගෞරව කරලා සංඝයාට ගෞරව කරලා ඒ සංඝ සම්මුතියෙන් තමයි පිරිසිදු උපසම්පදාව ලැබෙන්නේ. ඊටාම වටිනවා ඒ කරුණ. මේ සෝතාපට්ටි අංග 4 සමහරව ඉතින් කර තියෙන පරිදි විවේචන කර ඉනවා. ඕවා සරල දේවල් ශ්‍රද්ධාව වැඩක් නැහැ. ශ්‍රද්ධාව කියාගත්ත ගමන් ඉන්නේ. ඕවා නෙමේ ප්‍රඥාව ගැන කියන්න කිය. ශ්‍රද්ධාව ප්‍රඥාව මේ ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා මේ ඔක්කොම වැඩෙනවා මේ සෝතාපට්ටි අංගත් එක්ක. දන් දෙන්නත් බැහැ හරියට වීරිය නැත්නම් සතිය නැත්නම් ප්‍රඥාව නැත්නම් එයා කොහොමද දන්නේ මසුරුකම අකුසලයක් දන් දීම කුසලයක් කියලා ප්‍රඥාව නැත්නම් මේ ඔක්කොම ඉන්ද්‍රිය එකට සම්බන්ධයි. ධර්මාර්ගය ඉදිරියට දියුණු කරගෙන යනකොට ඒ ඉන්ද්‍රිය සම කිරීමේ න්‍යායක් තියෙනවා. ශ්‍රද්ධාව ප්‍රඥාව සම කරන්න ඕනේ. ඊට පස්සේ සීය හැමතැනකම තියාගන්න ඕනේ. සමාධිය වීර්ය සම කරන්න ඕනේ. එහෙම තියෙනවා. අපි මූලික අවස්ථාවේදී මේ සෝතාපට්ටි අංග 4ටම තමයි. ඒ 4 තමා තුළ දියුණු වෙනවද කියලායි මෙනෙහි කළ යුත්තේ.
අතකෝ චිත්තෝ ගහපති මිත්තා මච්චේ ඥාතිසාලෝ හිතේ බුද්ධේච ධම්මේච සංඝේච පසාදේ ඡාගේච සමාදපෙත්වා කාලමකාසීති. චිත්ත ගෘහපතිතුමාගේ අවසාන වචන ටිකේ කිව්වේ. චිත්ත ගෘහපතිතුමා මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදිලා වාසනාවන්ත විදිහට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මයේ අහලා ධර්මයේ ප්‍රතිඵල ලැබලා අනාගාමී ශ්‍රාවකෙක් වෙලා. ඒ චිත්ත ගෘහපතිතුමා අන්තිම වෙලාවේ තමන්ගේ හිතවත්ම ළඟමට කරේ අවවාදි සෝතාපට්ටි අංග හතර කවුද? බුද්ධේච්ච ධම්මේච්ච සංඝේච්ච පසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයේද ධර්මයේ ගැන ප්‍රසාදයේද සංගරුවනේ ප්‍රසාදයේද පිහිටුවා ඡාගේච සමාදපෙත්තා ත්‍යාගයේද සමාදන් කොට කාලමකාසීති කලුරිය කලේය. චිත්ත සංයුක්ති චිත්ත වර්ගයේ 10 වෙනි සූත්‍රය මේ ගිලාන සූත්‍රය. චිත්ත සංයුත්තේම එක වර්ගයයි තියෙන චිත්ත වර්ගයේ සූත්‍ර දේශනා 10යි. 10 වෙනි දෙසුම චිත්ත සංයුත්තේ මේ චිත්ත වර්ගයේ 10 වෙනි දෙසුම ගිලාන සූත්‍රය. අපි අද ඉගෙන ගත්තේ. තාම ලස්සන දේශනාවක්. ඒ නිසා සෝතාපට්ටි අංග 4 ගැනම තමයි මැරෙනකම්ම අපි අවධානයෙන් පුරුදු කරන්න ඕනේ. එතකොට ඊටු ටික සෝතාපට්ටි අංග 4 පිරුණොත් ඊටු ටික යට තේරෙනවා. ආය පරප්‍රත්‍ය රහිතව නිවන දකින්න පුළුවන් කාගේවත් උදව් ඕනේ. අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය දිනෙන් දින දියුණු කරගන්න. ශ්‍රී සද්ධර්ම රත්නය ගැන චිත්ත ප්‍රසාදය දිනෙන් දින දියුණු කරගන්න. ආර්ය මහා සංඝ රත්නය ගැන චිත්ත ප්‍රසාදය දිනෙන් දින දියුණු කරගන්න. ඒ වගේම ත්‍යාගී ගුණය දිනෙන් දින දියුණු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.